නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ නතාවතා ධම්මදරෝ යාවතා බහුබාසති යෝච අප්පම්පි සුත්වාන ධම්මං කායේන පස්සති සවේ ධම්මදරෝ හෝති යෝ ධම්මං නප්පමජ්ජති තී. ධර්මානුශාසනාවෙහි සදහැවර අනුග්‍රහක දායකත්වයේ දරන්නා වූ බෞතුන් ප්‍රමුඛ ධර්මානුශාසනාව නරඹනු ලබන ශ්‍රවණය කරනු ලබන ලක්වාසී ලෝවාසී සදහැවර පින්නතුනි, ආරාධිත බෞතුන් අපට නිවන් මගට උපනිශ්‍රේ වන ස්වාමින් වහන්සේ කැමති පරිදි ධර්ම දේශනයක් කියන නිදහස් මාතෘකාව ලබා දී තිබෙනවා. ඔබ දන්නවා මේ ධර්ම දේශනා විශාල වශයෙන් කිරීමේදී යම් යම් දහම් පෙළවල් ඔස්සේ අපි යනවා. මේ දහම් පෙළවල් වල තියෙන විශාලම දහම් පෙළ තමයි ගාථා 423ක් තියෙන ධම්මපදය. ධම්මපදය කියන්නේ පොතක් කියලා හැම බොහෝ දෙනෙක් කල්පනා කරනවානේ. ඔය එක ඔබට හම්බෙන්නේ පොතක් වශයෙන් තමයි. නමුත් ඒකේ ගැඹුරුම අර්ථය නිවන් මඟ කියන එක. මේ ගාථාවල තිබෙන සුන්දරත්වය, ගැඹුර එක්වර ඈතට පේනවා. එහෙම පේන්නට නම් ගාථාවල අර්ථය සිංහලෙන් වගේම පාලියනුත් වැටහෙන්න වෙනවා. මේක ගලපලා තිබෙන්නේ ජීවිතෙන් පිට නෙවෙයි කියලා තේරෙන්න වෙනවා. මේක ගලපලා තියෙන ජීවිතය තුළ ජීවිතයේ ඒකකේ වන පංචස්කන්ධේ පංච උපාදානස්කන්ධය තුළ ගලපපු දෙයක් තමයි මේ ගාථා කියලා කියන්නේ. ඒ මා තුලක් තියෙනවා, ඔබ තුලක් තිබෙනවා. ඒ තුල ඔබට ගලපා ගන්න බැරිකම පෘථග්ජන භාවයයි. ඒ තුල ඔබට ගලපා ගන්න පුළුවන් වෙන දවසට ඔබට ධම්මපදයේ එක ගාථා පද දෙකක් ඇති දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාව සඳහා. මේ බඳු තේමාවක් ඇති ගාථාවක් මේ පෙන්වන්නේ. යවතා බහුභාසති. සාමාන්‍යයෙන් සමාජයේත් ඉතින් එහෙම අවසානයක් නැතුව ප්‍රලාප කතා කරන අය ඉන්නවා. ඒක නෙමෙයි මේ කතා කරන්නේ. දැන් අපි ළඟත් තියෙනවානේ. අපි මේ කලක් මේ ශේස්ත්‍රී හිටියයි වශයෙන්, මේ ග්‍රන්ථ සමූහය හැදෑරුව අය වශයෙන්, ඒ වගේම ප්‍රකාශ කරන්නට, දේශනා කරන්නට ආරාධනා ලබන අය වශයෙන් අපට ගොඩක් කතා කරන්න වෙලා තිබෙනවා. අත්දැකීම් ගොඩකුත් තිබෙනවා. ඒක එපා හෝ වැරදි කියලා නෙමෙයි මේ පෙන්වන්නේ. නමුත් අධ්‍යාත්මික ශික්ෂණයට අවශ්‍ය අවබෝධය නොලබා, අධ්‍යාත්මික ශික්ෂණය නොයා බාහිරින් බමනක් මේ ගැන කතා කළාට ධර්මදරයෙක් වෙන්නේ නැහැ කියලා කියනවා. දැන් මගේ උදාහරණය ගන්නකො. කඳු බෑවුමක උල්පතකින් මතුවෙනා වූ ජලය තවත් උල්පත් රාශියක් එකතු වී දිය පහරක්, ඇල පහරක්, දොළ පහරක්, ඔයක් ගඟක් වී සාගරය දක්වා යනට අතිවිශාල ගංගාවක්. අර නම තියන්නේ අර උල්පත මුල් කොටගෙන. නමුත් පහළට විශාල වෙනත් ජලස්කන්ධයක් එකතු වෙනවා. මේ සියල්ලත් ඒ ගඟේ ජලය. අපි ගඟ මොහොතට ගිහින් ඒ ගඟේ ජලය කියලානේ කියන්නේ නේ ඔක්කොම. ඒ වගේ මේ 2700කට පෙර බුද්ධ මුඛයෙන් ආරම්භ වුණා වූ නැත්තම් තථාගතයන් වහන්සේ කොණ්ඩඤ්ඤ තවුසාට ධම්මස පාදා දීමෙන් ආරම්භ වුණා වූ මේ සදහම් ගංගාව වසර 2700ක් තිස්සේ
ಭಾರතයෙන් ලංකාවට, ලංකාවෙන් බුරුමයට, බුරුවෙන් ලංකාවට, සියමෙන් ලංකාවට ආදී වශයෙන් හුවමාරු වෙමින් බෙදා දෙමින් බෙදා ගනිමින් ඇවිත් තිබෙනවා. මේ සිදුවීම් සියල්ල වාර්තා වෙනවා. බුද්ධ චරිතයේ වශයෙන්, බුදු ධර්මයේ වශයෙන්, ශාසන ඉතිහාසයේ වශයෙන්, බෞද්ධ ශිෂ්ටාචාරයේ වශයෙන්, බෞද්ධ සංස්කෘතිය වශයෙන්. මේ විෂයන් හදාරපු අයට මේ සේරම කියන්න පුළුවන්. එතකොට බහුභාෂති. ඒක උගන්වන අයට, ඉගෙන ගන්න අයට පහසු වෙනවා. නමුත් ඊතරම් විශාල දෙයක් මේ සඳහා අවශ්‍ය නැහැ කියන එක තමයි අනුගමනීය ප්‍රතිපදාවට ප්‍රවිෂ්ඨ වෙන්න උත්සාහ කරන්නා වූ ස්ත්‍රියකට හෝ පුරුෂයෙකුට, ගිහියකට හෝ පැවිද්දෙකුට, නැත්නම් භික්ෂුණියකට හෝ භික්ෂුවකට, උපාසක කෙනෙකුට හෝ උපාසිකාවකට මට දෙන්න තියෙන අවවාදය. අපිට දේශකින් වහන්සේ වශයෙන් කතා කරන්නට අවශ්‍ය ඉතා විවිධ සූත්‍රාශ්‍රයෙන් බහුශ්‍රතභාවයක් ඕන වුණාට තථාගතයන් වහන්සේ සදහම් දෙසමින් ගිය ගමනේදී මේ පොතත් පොත්‍රිකම ඔක්කොම අරන්ගින් මිනිස්සුන්ට මේක ඔක්කොම පාඩම් කරන්න කිව්වේ නැහැ. සූත්‍ර දේශනා සියල්ල එක තැන දේශනා කළේ නැහැ. එක සූත්‍රයක් තුලත්, එක ගාථාපද දෙකක් තුලත් මේ රහස උන්ට කියා දුන්නා. ඔවුන් එක තේරුම් ගත්තම තමන් අනුගමනීය ප්‍රතිපදාව වැරදි කියලා උන්වහන්සේ වදාළ ප්‍රතිපදාවට ප්‍රවිෂ්ඨ වුණා. මෙන්න මේක තමයි තෙරුවන් සරණ යනවා කියලා කියන්නේ. තථාගතයන් වහන්සේ වදාළ දේ තේරුම් අරගෙන ඒ මඟ ගන්නවා කියන එක. ඒ බුද්ධ කාලීනව 62ක් මත ධාරීන් බෞද්ධයින් බවට පත් වුණ හැටි පිළිබඳ මූලාශ්‍රය. නමුත් ඔබේ මගේ බෞද්ධකම ආරම්භ වෙන්නේ ඔතනින් නෙවෙයි. මව්පියන් බෞද්ධ නිසා පරම්පරාවෙන් බෞද්ධ දරුවෙක් වුණාම අපි බෞද්ධ. තෙරුවන් සරණ ධර්ම ශ්‍රවණය කරලා නෙවෙයි. ස්වාමීන් වහන්සේ කියන නිසා කොතනද හරි කියන්න පටන් ගන්නවා. උපතේ සරණ මරණය දක්වාම කියනවා. තාමත් බොහෝ දෙනෙක් දන්නේ නැහැ තෙරුවන් සරණ යාම සහ තෙරුවන් සරණ කීම කියන්නේ දෙකක් කියලා. ඒ නිසා දැනගන්න අවශ්‍ය සම්බන්ධයෙන් පැහැදිලි කරලා තිනවා යෝච අපම් පිසුත්වාන යෝච යමෙක් ඉවම් භික්ෂුවක් නෙමෙයි එතකොට. භික්ෂුවක් හෝ භික්ෂුණියක් උපාසක කෙනෙක් උපාසිකාවක්. අල්පයක් හරි අහලා ටිකක් අහලා ඒක ඊට පස්සේ තියෙනවා වචනයක් ධම්මං කායේන පස්සති. මේ ධර්මයේ කයෙන් දකි කියලා නම් මේක ලියලා හරියන්නේ නැහැ. එහෙම තමයි මේකේ පවතින්නේ. ඒ කායේන කියන එකේ තේරුම දැන් ඔය කාය කියන පදේ කය කියන අර්ථයට ගන්නවට වඩා නාම කාය රූප කාය කියලාත් ගන්නවානේ. එතකොට කාය කියන්නේ එතකොට කය විතරක් නෙමෙයි ස්කන්ධයන්ටත් පැහැදිලි කරනවා. අන්න මේ සිතින් කායේන කියන එක වේදනා සංඥා සංකාර විඥාන නම් වූ සිතින් රූප වේදනා සංඥා සංකාර විඥාන නම් වූ සිතින් මතක තියාගන්න. ධර්මයේ දකීද? ශරීරයෙන් දකී නෙමෙයි. ඒක කායේන වාචා චිත්තේන කොහම එතන ගන්න ශරීරයෙන් කියලානේ. ශරීරයෙන් කයෙන් වචනෙන් සිතෙන් කියලානේ. ධම්මං කායේන පස්සති හිම ගලපන්න බෑනේ. කයෙන් ධර්මයේ දකින්න බෑ. නමුත් ධර්මයේ නුවණසින් දකිනකොට ඒක ධම්ම කාය. දැන් බුදුරජාණන් වහන්සේට ධම්ම කායක් තිබුණයි කියලා පෙන්නන්නේ. අන්න මේ ධර්මයේ ඔබට සිතින් දකින්න පුළුවන් නම් අහලා ටිකකින් හරි. එතකොට මොකද පෙන්වන්නේ? ඉදින් අන්නේ දකින්න කෙනාට තථාගතයන් වහන්සේ ස්ත්‍රී පුරුෂ ගිහි පැවිදි ભેදයෙන් දරව වේ ධම්මදරෝ ඔහු ධර්මදරයෙක් වෙනවා. ධර්මදර විනයදර මාත්‍රිකාදර සූත්‍රදර කියන වචන ත්‍රිපිටකයේ පවතිනවා. එතන දර කියන එකේ තේරුම ඔසවාගෙන කියන අර්ථයෙන් නෙමෙයි දරාගෙන දරන. ධර්මයේ දරන. බොහෝ දේවල් දන්න කියන අර්ථයෙන් ධර්මදර කියන වචනේ පාවිච්චි කළාට ධර්මයේ දරන්න පුළුවන් නම් දරනවා නම්
යමෙක් ඔහු ධර්මයේදී නොපමා වෙනවා. ධර්මයේ එහෙම තේරුම් ගත්තාම යෝ ධම්මං නප්පමජ්ජති. අනුගමනීය ප්‍රතිපදාවේදී ප්‍රතිඵලයේදී නෙමේ පූර්ව භාග ප්‍රතිපදාවේදී ඒ කියන්නේ දුකින් මිදීම ප්‍රතිඵලය නම් ඒ සඳහා අනුගමනය කරන එක පූර්ව භාග ප්‍රතිපදාවේදී ඔහු ධර්මයේදී අප්‍රමාද ධර්මයේ කෙරෙහි අප්‍රමාද වෙනවායි කියලා තියෙනවා. දැන් මේ ගාථා 403 ඔස්සේ කතා කරන්න හරි සූත්‍ර දේශනා සියල්ල ගැන කියන්න හරි මෙතන අපට කාලයක් ලැබෙන්නේ නැහැ. මේ යෝච අප්පම්පි සුත්තාන ධම්මං කායන පස්සති යමෙක් ටිකක් හරි අහලා ආය හදාගන්න. මේ සුවාසුදස ධර්මස්කන්ධයන් මේ පන්සාලිස්ස සකසු ධර්මයන් අල්පයක් වශයෙන් දකින්නේ කොහොමද අපි? අන්න එයයි මෙතන තේරුම් ගන්න ඕන. එතකොට අල්පය ජීවිත කාලය පුරාම දරන්න වෙන්නේ නැහනේ. දැන් පොත් ටික කියවන්න ගත්තොත් අවුරුදු 20න් පටන් ගත්තාම ජීවිත අවසානයේ දක්වාම කියවන්න ඔබට පොත් හම්බ වෙයි. ඒ වගේම දැනුවත් වෙයි. මේ දැනුවත් වෙලා ඉවර වෙලා සිල් රකින්න, දැනුවත් වෙලා ඉවර වෙලා භාවනා කරන්න කියලා තමයි බොහෝ දෙනා කල්පනා කරන්නේ. නමුත් මේ දැනුවත් වීම නම් සීමාවක් නැහැ. ඒ දැනුවත් වීම ඕන නම් ගත්තත් කමකුත් නැහැ. අපිත් තාමත් මේ දැනුවත් වෙමින් ඉන්නේ. නමුත් අර පොඩි දෙයක්කින් පටන් ගත්ත හැකි කියලා තියෙනවා. දැන් ගඟක් පටන් ගන්න විශාල ජලකනේ පොඩි උල්පතකින් නේ. ඒ දැනගත යුතු ටික කොතනද තියෙන්නේ? කුමක් තුලද දැනගන්න ඕන? අන්න ඒට සමීප වෙන්න අසමත් වීම තමයි මේ වත්මන් සමාජයේ තියෙන අභාග්‍ය. අපි බෞද්ධ කියන අදහසින් පංචශීල ශික්ෂාපදේ පිළිහිටනවා. අටශීල ශික්ෂාපදේ පිළිහිටනවා. ඒ වගේම දසශීල ශික්ෂාපදේ හෝ ඒකේ සාමණේර සීලය හෝ ගහට්ට සීලය හෝ සාමණේරී සීලය හෝ පිළිහිටනවා. උපසපන් සීලේ පිළිහිටනවා. බලන්න. මෙසේ මේ සීලේ උසස්කම් සහිතව විපාක වැඩි සීලයක් නැතුව නෙවෙයි. නමුත් විපාකය යනු ශික්ෂාපද සමාදානයේ තියෙන දෙයක් නෙවෙයි, ඒ සිල්වත් ක්‍රමෙහි විපාකයයි. එතකොට පිහිටනවා. නමුත් ඔබ සමීක්ෂණය කරලා බලන්න මේ සියවස තුළ හෝ මේ සියවස් දෙක තුළ හෝ මේ ගමන් මගේ ගිය අය සියලු දෙනා මේ පරලෝ ගියා, මැරුණා, පරලෝක ප්‍රාප්ත වුණා, අපවත් වීලා දාලා සියලු දෙනාටම මරණින් මතු පරදත්තු උපජීවියෙක් වේ යයි කියන සැකේ ඇති බැවින් පාංශුකූල දීලා පින් දුන්නා. මේක තුළ සංගවා තියෙන රහස ඔබ දකින්නේ නැද්ද? ඒ සිල් ඇත්ත, ඒවට විපාකත් ඇත්ත. නමුත් ජීවිතෙන් එහා පැත්තට පරලෝ යන ගමනේදී පරදත්තු උපජීවියෙක් බවට පත් වෙන්න ඕන මූලයන්ගෙන් නොමිදුන බව නේද ඒ කියන්නේ? අන්න එතනයි රහස තියෙන්නේ. මේ අපි ආරෝපිත බෞද්ධකමක් තුළ සිටියට මේ හිස් සැබෑ බෞද්ධකම වෙනුවට නොගැඹුරු බෞද්ධකමක්, ආර්ය විනය සහිත බෞද්ධකමක් වෙනුවට, සුගත විනය සහිත බෞද්ධකමක් වෙනුවට පවුපින් දෙකේ හික්මෙන පූර්වභාග ප්‍රතිපදාවෙන් යුක්ත දසවස්තුක සම්මාදිට්ඨිය බෞද්ධකමක් තුළ අපි ඉන්නවා. ඒක ඉඳමින් ලෝකෝත්තර සැප ප්‍රාර්ථනා කරනවා. මේ අනුගමනීය ප්‍රතිපදාවේ ප්‍රතිඵලයක් වශයෙන් මට ලෝකෝත්තර සැප ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. මෙන්න මේවා අපට තේරෙනවා, අපි කියනවා, ඔබත් තේරුම් ගන්න. ඔය බණහනවා කියලා කියන ඉදිකිරි කරා ඇස් දෙක පියාගෙන අහලා මම සද්ද සවන් දෙනවට නෙවෙයි. මේ ඔස්සේ යන්න ඕන.
එතකොට තථාගතයන් වහන්සේමයි වදාරන්නේ ටිකක් දැනගෙන ඒක සිතින් දරන්න පුළුවන් නම්. ඒ ධර්මයේ දරන්න ධම්ම දරන්න. ඔබට ඔබේ කර්තව්‍යයන් තුළ පැවරුණු කර්තව්‍යයන් තුළ නිදහස් වෙන්න බෑ. ලෝකෙට අවශ්‍ය, පවුලට අවශ්‍ය, සමාජයත්වයට අවශ්‍ය දේවල්. ඒවා තුළ ඔබට මේ අපට මෙන් විශාල ග්‍රන්ථ සමූහයක් කියවා අත්දැකීම් ලබන්නත් බෑ. නමුත් ඔබ මේ දැනගත යුතු ටික දැනගත්තොත් එය දරන්න පුළුවන් වෙනවා නේද? දරාන ඉන්නවා. අපේ ඔක්කොගේම බර මෙහි කත දරන් ඉන්නවා. අපේ බර ඇඳ නැත්තම් පුටුව දරන් ඉන්නවා. ඔසවන ඉන්නවා. ඔබේ සිතේ හටගන්නා වූ බර, ඔබේ සිතේ හටගන්නා වූ ඔබ දවන තවන බර දරා ගන්න පුළුවන් කාටද? ඒ බරෙන් නිදහස් වෙන්න පුළුවන් කොහොමද? තාවකාලීනව, කෙටි කාලීනව මගහරින්න මාර්ග ලෝකේ පැවිදි සමාජය සහ ගී සමාජය දෙකේම තිබිලා තියෙනවා. පැවිදි සමාජය කියන්නේ භික්ෂු සමාජය කියන එක නෙවෙයි. ಭಾರತೀಯ අත්කල මතානුයෝගී සමාජය. Tamanගේ හිතට යම් ආකාරයක වේදනාවක් බරක් තියෙනවා කොහොම මේක අමතක කරන්න ක්‍රම එන්නත් කරණේ මගින් හෝ මද්යපානයේ මගින් හෝ හුරු කරගත්ත සමාජයක් තියෙනවා ගී සමාජය. බුදුවරයෙක් වෙන කෙනෙකුගේ අවවාදයෙන් දුක්ඛ මූලය විනාශ කරන්න බැරි වුණ අය මම මගහැරලා යටපත් කරලා ඉන්න තදංග විස්කම්මන කියලා මාවත් දෙකක් භාවිතා කළ බවට ඒ භාවිතා පිළිබඳ තොරතුරු විස්තර කරන සූත්‍ර දේශනා සඳහන් කරනවා. කෙලින්ම ප්‍රශ්නයට මුහුණ දෙන්න මොවුන්ට හැකියාවක් තිබිලා නැහැ. ඒක තමයි පෘථග්ජන භාවය කියන්නේ. මෙන්න මේ කෙලින්ම ප්‍රශ්නයට මුහුණ දෙන විදිහ තමයි තථාගත බුදු පියාණන් වහන්සේ සූත්‍ර දේශනා තුළ ගාථා පද තුළ සොකීය විශිෂ්ට ප්‍රඥාවෙන් හෙළි කරලා තියෙන්නේ. මගාරින එක නෙමෙයි කෙලින්ම ප්‍රශ්නයට මුහුණ දී නොබියව ජය ගන්න එක. මේ ප්‍රශ්නේ ජීවිතේට මේකයිද? මේ ප්‍රශ්නේ දවසට එකයිද? නෑ. ඒ මොහොතට උපදින ප්‍රශ්න එකක් පාසා ප්‍රශ්නාවලියක්. ඔය ටිකක් බරපතල වගකීම් ඇති පරිපාලන නිලධාරියෙකුට උදේ වාඩි වුණාම ආහාර පාන බීමකට හෝ ශරීර කෘත්‍යයකට යන තරම්වත් වේක තියනවද කියලා අහලා බලන්න. ප්‍රශ්නාවලියක් ඉවරයක් නැති. නැවත එන ප්‍රශ්නට විසඳුම් දෙන්න ඕන. ඔබට එතන වාඩි වෙච්ච පුද්ගලයා නැවත එන ප්‍රශ්න වලට විසඳුම් දෙනවා වගේ පේනවා. නමුත් වාඩි වෙච්ච පුද්ගලයා තව මොහොතකින් ශාරීරිකව ආහාර පාන වලින් වෙනස් වෙලා අලුතින් හම්බෙන සිතුවිල්ලකින් අලුතින් ප්‍රශ්න වලට මුහුණ දෙනවා. ප්‍රශ්නාවලිය නැවතත් අලුත් වෙනවා, සිතුවිලිත් නැවතත් අලුත් වෙනවා. පුද්ගලයාත් නිරන්තරයෙන් හෙට වෙනම ඇඳුමකින් අලුත් වෙනවා වගේම දැනුත් වෙනස්. අනේ ඒ වර්තමාන මොහොතේ ප්‍රශ්නය සහ උත්තරය කියන කාරණාවට විශාල කාලපරාසයක් දෙන්න බෑ. ලොකු ධර්මයක් දෙන්නත් බෑ. එහෙම කාලයක් නැහැ. ඒ ප්‍රශ්නය ඔබට වර්තමානයේ බලපාන්නේ කෙසේද? අන්න එතනදී ඔබට උදව් වෙනවා මේ අප්පම්පි සුත්වාන ටිකක් අසා දරන්න පුළුවන්කම. මේ ටිකක් අසා දරන්න පුළුවන්කම තථාගත බුදු පියාණන් වහන්සේ සොකී දේශනා විලාසයේ මගින් විවිධ මාර්ගෝස්සේ පැහැදිලි කරලා තිබෙනවා. ඒ හොඳට වැටහෙන්නේ ත්‍රිපිටකය කියවන යන විට. ඒ කියවුවේ නැති කෙනෙක් කල්පනා කරાવી මේ සියලුම දේවල් දැනගන්න ඕනේ කියලා. ඔය පාසල් අධ්‍යාපනයේදී උගන්වන්නා බුදු සමයේ ගැඹුරු ඉගැන්වීම් කියන වචන යටතේ තියෙනවනේ දහම් පෙළවල්. වචනෙන් පාඩම් කරලා මේ සියල්ල දැනගන්න ඕනේ කියලා. අප්පම්පි සුත්තාන ටිකක් දැනගන්න ඕන.
මට කියන්න කිව්වොත් එහෙම මේ දැනගත යුතු අල්පය කුමක්ද කියලා මම කියනවා අනිත්‍යයි නිට්ටයයි දැනගත්තම ඇති. ප්‍රමාදයයි අප්‍රමාදයයි දැනගත්තම ඇති. යෝනිසෝ මනසිකාරයයි අයෝනිසෝ මනසිකාරයයි දැනගත්තම ඇති. එම කියලා මම ඒක අල්පය ගැන කියනවා. එහෙම නැත්නම් අවශේෂ නිරෝධයයි නිරවශේෂ නිරෝධයයි දැනගත්තම ඇති. මන්දත් අවශේෂ නිරෝධය සහ නිරවශේෂ නිරෝධය ජීවිතේටම එක වතාවක් හෝ කල්පයටම එක වතාවක් සිදුවෙන එකක් නෙවෙයි. සෑම මොහොතක් පාසාම ඔබ තුළ සිදුවෙන දෙයක්. ඔබ තුළ ඔබේ සිව් ඉරියව්ව තුළ සිව් ඉරියව්වේ පස්දොර තුළ පස්දොරෙන් එක සිදුවෙන දෙයක්. අනර පුළුල්ල පේන දියවිනක් සියුම් කරන ඔබේ ගෙදර දකින තැනට පින්තූරය සියුම් කරගන්නවා වගේ මේ සියුම් තැනට එන්න. ජීවිතේම එකක් කොට දකින්න එපා. ඒක අවුරුදු 80ක් කොට දකින්න. අවුරුදු දෙකක් කොට දකින්න එපා. ඒක මාස 12ක් කොට දකින්න. මාසෙ එකක් කොට දකින්න එපා. ඒක දවස් 30ක් කොට දකින්න. දවස පැය 24ක් කොට දකින්න එපා. දවස් එකක් කොට දකින්න එපා. පැය 24ක් වශයෙන් දකින්න. පැය එකක් වශයෙන් දකින්න එපා. මිනිත්තු 60ක් වශයෙන් දකින්න. මිනිත්තු එකක් වශයෙන් දකින්න එපා. තත්පර 60ක් වශයෙන් දකින්න. එතකොට තත්පර එකත් සුළු දෙයක් නේ. තවත් එහාට ගියාපුවම තථාගත බුදු පියාණන් වහන්සේ මේ ජීවිතයේ ඒකකයේ මෙන්න මෙහෙම පුංචි දෙයක් කොට ගන්නවා. එතනයි ආරම්භම, එතනයි අවසානය, එතනයි පමාව, එතනයි නොපමාව. අනේමයි මේ අප්පම්පි සුත්තාන දැනගatu ටික. දැන් මේ පිළිබඳව ඉතිහාසයේ තොරතුරු ගැනත් මම ඔබට කියන්න කැමතියි. මේ ග්‍රන්ථ සමූහය සම්පූර්ණ වුණේ අවුරුදු 45ට පස්සේනේ. නැත්තම් මේ සංගීත සූත්‍ර සහ ඉන්පසු ධර්ම සංගායනාවෙන් පස්සේනේ. එතෙක් ඒවා තිබුණේ ආනන්ද හාමුදුරන් වහන්සේ හෝ තවත් අයගේ ධාරණය තුලනේ. දැන් මේ සියල්ල මේ සඳහා ඕන නම් එහෙම කොණ්ණඤ්ඤ තවුසාරේ අවුරුදු 45ක් දක්වා බලන් ඉන්නවා සියලු ධර්මයේ දැනගෙන සෝවාන් වෙන්න. සුනීතට හරි සෝපාකට හරි අර සූත්‍ර දේශනා හදාරලා ආපහු මේක කරන්න වෙනවා. නෑ මොකක්වත්ම නැතුව ඔය ලොකුවට කතා කරන සතිපට්ඨාන සූත්‍රෙත් නැතුව අනත්ත ලක්කන සූත්‍රයෙන් මේ දේ දකිනවා පස්වග තවුසන්. ඒ වගේ මේකේ සඳහන් වෙන යම් යම් සූත්‍රවලදී එක සූත්‍රයක් තුළ ස්වාමීන් වහන්සේ කෙටියෙන් බණ කියන්නේ තථාගතයන් වහන්සේගෙන් ඉල්ලනවා. උන්වහන්සේ පොඩි වචන 7ක් වදාහරනවා. ස්වාමීන් වහන්සේ තේරුණා. අර සූත්‍ර සියල්ල අරගෙන දාර මට මෑතේදී බැලුණා මේ කෙටියෙන් බණ කියන්න කියන සූත්‍රයක් කරන් විස්තර කරන්න ඉදිරියට බලමු. කෙටියෙන් බණ කියපුවා. ඒ කෙටියෙන් කියපු කාරණේ මම දැන් මෙතෙන්ට අදාළ මම කිය අනිත්‍ය නිට්ටය දැනගත්තොත් ඇති කියලා. හොඳයි ත්‍රිපිටකේ නැද්ද? යංකෝ භික්කවේ අනිච්ඡං తත්‍රතේ චන්දෝ පහතබ්බෝති. ඒ පාඩම් කරගත්තට බෑ. එය ඔබ වටහා ගන්න. එතකොට ඒ යමක් අනිත්‍ය නම් ඒකට තියෙන ඇල්ම අතහරින හැටි තේරෙනවා. ඒ යම වතු පිටිත ඉඩ කඩන්ද මල්ද ගෙවල් දොරවල්ද කියලා හිතන් ඉන්නේ නැතුව හොයාගන්න. යම කියන්නේ මොකද්ද කියලා. අන්න එහෙම මේක ජීවිතේ පුරා කළ යුතු එක් දෙයක් වශයෙන් නොව මොහොතක් පාසා ඒකකයක් වශයෙන් අරගෙන ජීවිතේ පුරා කළ යුතු දෙයක්. ආයත ඒ වචනේ තේරුම් ගන්න ජීවිතේ පුරා කළ යුතු එක සැරයක් කළ යුතු දෙයක් වශයෙන් නොව මොහොතක් පාසා නැවත නැවතත් කිරීම තුළින් ප්‍රත්‍යක්ෂ කටයුතු දෙයක්. ඔබ ඔබේ ජීවිතේ මොහොත ගත වෙන්නේ කොහොමද කියලා දන්නවද? මම කියන උදාහරණයක් නම් ඔර්ලෝසුවේ නම් ඉතින් කො තත්පර භාගයෙන් භාගය ගත වෙනවා. ටික් 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 අර ගත වෙනවා. අන්න එහෙම ඔබටත් මේ මොහොත ගත වෙන්නේ කොහොමද? බාහිරින් බැලුවොත් කමින් බොමින් නිදමින් යමින් එමින් කතා කරමින් ඉගැන්වමින් උගන්වමින්. ඒ විවිධත්වයට ගැටලුවක් බුදුන් වහන්සේ වදාරන්නේ නැහැ. ඒක තුළම තවත් ගැඹුරින් සිදුවෙන සිද්ධියක් තථාගතයන් වහන්සේ වදාහරනවා.
කයෙන් මේ ඉරියව් පවත්වන විට කය පාලනය කිරීම සඳහා ඔබේ අර කායේන රූප වේදනා සංඥා සංකාර විඥාන නම් වූ නාමකයෙන් යමක් ඔබ එකතු කරනවා. වචනට එකතු කරනවා, කායට එකතු කරනවා, නැත්නම් කාය වචන දෙක නැතුව සිතින්මත් ඒ ක්‍රියාව කරනවා. ඒ ක්‍රියාව වහා ක්‍රියාත්මක වී නැති විය යුතු, ඉන්හාට පැවැත්විය නොහැකි දෙයක්. ඒ ස්වභාවයෙන් අපට දීලා තියෙන දායාදේ හැටි. වේගෙන් ධාවනය වෙන බස් රථයක් එක තැනක නිරන්තරයෙන් ධාවනය වෙමින් පවතිනවා වගේ සිත නිරන්තරයෙන් වර්තමානයේ හටගෙන වර්තමානයේ පැවති වර්තමානයේ නැති වී යනවා. හැමදාම වෙන්නේ එච්චරයි. ඔබට මේ වර්තමානයේ හටගෙන වර්තමානයේ පැවති වර්තමානයේ නැති වී යන මොහොත තමයි මේ මොහොතකින් ධර්මයේ දැනගත යුතු ස්ථානය. මොහොතකින් ඔබ තුළ සිදුවෙන, මොහොතකින් ඔබට වර්ධින සහ ඔබ නිවැරදි කරගත ස්ථානය. අන්න එතන ඔබ දන්නේ නැත්නම් ඔබ ධර්මදර නෙමෙයි. පාපදර, පුණ්‍යදර, කර්මදර, පමාදදර එවන එකක් හරි. පාපයන් දරන, කර්මයන් දරන, පින දරන, ධාන දරන ඕන එකක් හරි. උපාදාන දර කිව්වත් හරි, උපාදානයන් දරන. අන්න එහෙම බුදුවරුන්ගේ අවවාද නොලැබෙන විට අපි මේ සිරකුටියක් තුළ හිර වෙලා ඉන්න ආකාරය සහ එහි හිරගයක් බව සමග මිදෙන්න ඕන ආකාරය දන්නේ නැහැ. ඒ කුමක් වශයෙන්ද අපි දැනගන්න ඕන? ජීවිතයේ වශයෙන් නොවේ. ජීවිතය පවත්වන්නා වූ ක්ෂණික ඒකකයේ වශයෙන්. මම කියන්නේ ඔය රෙදි මනින්න කඩේට ගියාම ගන්න ගියාම ඔබ පාවිච්චි කරන ඒකකය, මීටරය. ඕන තරම් ප්‍රමාණයක් මීටරයෙන් මනින්න පුළුවන්. ඒ වගේ ඔබට ද්‍රව මරින්න ඕන. ඔබට මිලිලීටරේ හෝ ලීටරේ වගේ ඕන තරම් ප්‍රමාණයක් මනින්න පුළුවන්. යමක් මැනීම සඳහා භාවිතා කරන්නා වූ එකට නේද ඒකකය කියන්නේ. ඔබ බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කිරීම සඳහා ජීවිතය තුළ පාවිච්චි කළාපු ඒකකය දන්නවද? වචනේ දන්නෝ? තේරුම දන්නේ නැහැ. සමහර වචනේවත් දන්නේ නැහැ. අන්නේ දැනගත යුතු ටික කියලා කියන්නේ ඒකයි. ඒකට ඕනෑ ස්ත්‍රී පුරුෂ ගිහි පැවිදි ජීවිත මනින්න පුළුවන්. ලෞකික ලෝකෝත්තර ජීවිත, කාමාවචර රූපාවචර ඕන ජීවිතයක් මනින්න පුළුවන්. මේ ඒකකයට දාලා. මේ ඒකකයට කියනවා පංචස්කන්ධය කියලා. ඒක අනා ගන්නවට කියනවා පංච උපාදානස්කන්ධය කියලා. ඒක හිර වෙනවට. පංච උපාදානස්කන්ධය නැවත හිරගෙයි හිර වෙලා ඉඳගෙන නිදහස යදිනවා. නිදහස ප්‍රාර්ථනා කරනවා. නිදහස් කරගන්න කවුරු හරි එනතුළු බරහන් ඉන්නවා. ඔබනේ හිර වුණේ. තථාගතයන් වහන්සේලාගේ ඉගැන්වීමේ පෙන්වන්නේ කොමක්ද? අක්ඛාතාරෝ. තථාගතවරු මඟ පෙන්වන්නන් පමණයි. පටිපන්නා. ප්‍රතිපන්න වුණොත් නැත්නම් ඒකට ප්‍රවිෂ්ඨ වුණොත් ඔබ මිදෙනවා. ඒ මිදීම සඳහා කළ යුතු කර්තව්‍ය ආතප්පකිච්ච කියන පදයෙන් සඳහන් කරනවා ඒ ගාථාවේ. තුම්හි ඔබ විසින්. ඔබ විසින් යනට භික්ෂුව විසින් කියලා හෝ භික්ෂුණියට තහනම් කියලා හෝ ගිහි සමාජයට තහනම් කියලා නෑ. ඔබ විසින්. ඔබ සර්වනාමය භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා වන කෙනෙකුට අයිති.
අන ඔබ ඉන්න ඕන දේශකින් වහන්සේ ඉන්න තැන නෙමෙයි. දේශකින් වහන්සේට ධර්ම දේශනා ගොඩක් තිබුණට කමක් නැහැ. ශ්‍රාවකින්ට එකකින් කරන්න ඕන දේ තේරෙන්න ඕන. ඔහු දේශකෙක් වෙන්න යනවා නම් ඔහුට තව අත්දැකීම් තිබුණට කමක් නැහැ. මොකද එකම කියන්න ගියාපුවම නීරස වෙන නිසා. තථාගතයන් වහන්සේත් හැමදාම අනිත්‍ය කී කිය හිටියානම් පටිච්චසමුප්පාද නිරෝධී කී කිය හිටියානම් එපමණයි උන්වහන්සේට වදාරන්න තියෙන්නේ කියලා සමාජය හැමදාම එකවන කියන්නේ කියයි. නමුත් 18 දහසක් තිස්සේ කියලා තියෙන එකයි. නමුත් පිටින් බැලුවම විචිත්‍රත්වයක් විවිධත්වයක් තියෙනවා. අන්න මේ කරුණ මේ පංචස්කන්ධ කියන දේ තියෙන්නේ පොතේද? බුදුරජාණන් වහන්සේ ළඟද? සූත්‍ර දේශනාවල සඳහන් වෙන්නේ ඒ සඳහා පෙළ දහම. ඒක ඔබ ළඟ තියෙන්නේ. කොහෙද ඒක හටගන්නේ? අන්න ඒක තමයි වැදගත්ම තැන. ඒක ඔබේ කය කියලා හිතන්න එපා. ඒකෙන් කොටසක් කය කොටසක් සිත කියලා හිතන්නත් එපා. ඒ තමයි ඔබ දන්න හැටි. මේ බඳුම ග්‍රන්ථයක් මගේ අතට ගන්නවා මම සංයුත්ත නිකාය කියලා. ඒක කියනවා සත්තට්ඨාන කුසල කියලා. සත්තැනක දක්ෂතාවය කියලා සූත්‍රයක්. අනේ ඒකේ තමයි යෝග තියෙන්නේ. මේ සත්වයාට සුඛී ජීවිතේ පවත්වාගෙන යාමේදී පාවිච්චි කරන්න සිද්ධ වෙනවා දොරවල් 6ක්. ද්වාර කියන එකේ තේරුම එතන ගෙදරට ඇතුල් වෙන්න දොර උදව් වෙනවා වගේ අරමුණු හඳුනා ගැනීමට අවශ්‍ය සංවේදී බව සංඥා රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ ධම්ම වශයෙන් සංඥා වලින් ලෝකය හඳුනා ගන්නට මේ දොරවල් 5 ක්‍රියාත්මක වෙනවා. දොරවල් 5 ඇරලා ක්‍රියාත්මක වෙනකොට බාහිර තියෙන දේවල් වල උදව්වෙන් මේ ඇස තුල කන තුල නාසය තුල ඒ ලෝකය හඳුනා ගැනීමට අවශ්‍ය මෙන්න මේ ඒකකය පහළ වෙනවා. මේවා අපි කියලා තියෙන දේවල්. නමුත් තාමත් සවන් දුන්න අය තේරුම් ගත්තේ නැති අය අනන්ත ඉන්නවා. තේරුම් ගත්ත අය සමාවන සේක්වා. අලුත් අයට තවත් නවතම ක්‍රමයකින් වෙනස් එදා නොකියු ක්‍රමයකින් තමයි මේ කියන්නේ. දැන් අන්නේ පොඩි දේ තමයි මේ දැනගත යුතු අල්පය. ඔබ ජීවිතය තුළ අපාය හිටියත් දිවි ලෝකෙ හිටියත් බ්‍රහ්ම ලෝකෙ හිටියත් ආකාර පොඩි වෙනසක් තියෙනවා මිනිස් ලෝකෙ හිටියත්. ඔබ ලෝකෙ සමග සම්බන්ධතා පවත්වන්නට පංච උපාදානස්කන්ධය පාවිච්චි කරන්නෙක්. ඔබ තුළ පංච උපාදානස්කන්ධය ඔබ සතරට බඳවන ආකාරය තේරුම් ගන්න. දුක් ගෙනත් දෙන ආකාරය. ඔබ තුළ පංච උපාදානස්කන්ධ දුක්ඛ තේරුම් ගන්න. පංච උපාදානස්කන්ධ දුක්ඛ තේරුම් ගත්තා නම් ඊට පස්සේ පංච උපාදානස්කන්ධයේ යෙදීමද කෙරෙන්න ඕන පංච උපාදානස්කන්ධයේ මිදීමද? යෙදීම පාපදර, පුණ්‍යදර, ධානදර, කර්මදර, සංසාරදර. ඕන වචනයක් යොදා ගන්න. මිදීම ධර්මදර. අන්න ඒක තමයි මේ ධර්මදර ධර්මයේ දරන්න ඕන කියලා කියන්නේ. යෙදීම කර්මදර, යෙදීම සංසාරදර, මිදීම ධර්මදර. බලන්න. සියුම් තැනකට එනවා. ඒ සියුම් තැන තුල ඒ ඒකකයේ තුල සසර හදන හැටි, සසරට බැඳෙන හැටි, දුකටපත් වෙන හැටි. සූත්‍ර දේශනාවල පෙළ දහම තුලින් ඔබේ ඇස තුල කන තුල නාසය තුල සිදුවෙන හැටි නැවත නැවතත් සිය දහස් වතාවක් වදාරලා තිබෙනවා. සියල්ල පෙරලා හොයන්නේ නැතුව. ඔය අපි පැහැදිලි කරන කරුණු තේරුම් ගත්තාම ඊට පස්සේ අනුගමනය කරන්න ඕන. සමහර අය ඒවා ඊට පස්සේ පොත්වල තියෙනවද බලන්න කියවනවා. සමහර අය ඒක කියවන්න පටන් ගන්නවා ඒක තියෙන තැන හොයාගන්න. ඇයි අපි ගැන සැකද? මේ පොතත් අතේ තියානනේ කියන්නේ.
ඔය සිත වෙන පැත්තට යන හැටි. මේ සිත තරම් වංචනික දෙයක් නැහැ කියලා කියනවානේ. වෙනත් වැඩකට යොදවලා ඔබේ කාර්ය පහු කරන්න අතපසු කරන්න හරිම දක්ෂයි මේක. නමුත් ඒ හැම එකක්ම යන්නේ ධර්මයේ හොයන ධර්මයේ දරන මුවාවෙන්. අලක තියාගන්න. එනිසා මේ වර්තමාන මොහොතේ සිතට එන යෝජනා ඔබට ඔබේ හිත කියන දේවල්. සියල්ලට එකතු විය යුතුද? සියල්ල කළ යුතුද? කියලා තේරුම් ගන්න ඔබට තියෙන්න වෙනවා. සිත කියන හැම දෙයක්ම ඔබ කරන්න ඕනද? හැම දෙයකටම එකතු වෙන්න ඕනද? ඔබට අවශ්‍ය අත්‍යවශ්‍ය දේ පමණක් තේරුම් එකතු වී අනික්වා බැහැර කරන්න ඔබට පුළුවන්කම තියෙන්න ඕනේද? අන්නේ අත්‍යවශ්‍ය දේ තේරුම් ගැනීම සහ බැහැර කිරීම කියන කාරණාව කොහොමකින්ද කරන්න පුළුවන්? කොහොමද බැහැර කරන්නේ? කසල නම් නිවසෙන් බැහැර කර හැකි. නැත්නම් වත්තෙන් බැහැර කළ හැකි. තබා තිබෙන භාජන වලට නගර සභාවට ගෙනියන්න. නැත්නම් ඔබ නිවසේ තබා තිබෙන භාජනයේ ඔස්සේ බැහැර කර හැකි. ඇයි බැහැර කරන්නේ? අවශ්‍ය නිසාද අනවශ්‍ය නිසාද? අනවශ්‍ය නිසා. සුගන්ධ නිසාද පල්ලොත් දුර්ගන්ධ නිසා. ඔබ මේ දුර්ගන්ධය නිසා බැහැර කරන අනවශ්‍ය නිසා බැහැර කරන ගණයට අයිති දේවල් ඔබේ සිත තුළ තිබෙන බව සහ ඒවා බැහැර කරන්නේ කොහොමද කියලා ඉගෙන ගන්න ඕන නේද? එකතු කරන්න ඉගෙන ගන්න ඕනනේ. බෞද්ධයෙක් වෙන්න ඕනෙත් නෑ. මේ ලෝකේ ඉන්න අය ඔක්කොම එකතු කරනවා. එකතු කරන්න යමක්. අපි කියමුකෝ ඔබලගේ පසුම්බියක් තිබෙනවා කියලා මල්ලක් බෑගයක්. මේකට පාර යන ගමන් ඔය රට කජුලෙලි කඩදාසි එහෙම නැත්නම් තවත් ඔය බැහැර කරන යම් දේවල් එකතු කරන ටොපි කඩදාසි. පුංචි දේවල් එකතු කරන්නේ. පුංචි පැලේ ගස වෙනවා කියවා එකතු කරනකොට ආපහු මේක ගෙනියන්න බැරි තරම් කිලෝ ගානක බරක් වෙන්නේ නැද්ද? අන්නේසේ ඔබට දුක නැමැති දුර්ගන්ධය ගෙනත් දෙන්නා වූ කුණු ගොඩක් ඔබේ සිත තුළ ඔබ එකතු කරමින් ඉන්න බව ඔබ කවද තේරුම් ගන්නේ? ඒ එකතු කිරීමට එකතු කරගත්ත ටික බැහැර කිරීම බුදුන් වහන්සේගේ ඔබට යෝජිත ප්‍රතිපදාව බව ඔබ තේරුම් ගන්නේ මෙරිලද අනාගත බුදුහාඳුරන්ගේ ශාසනයේද? එතෙක්ම ඔබ එකතු කරනවාද? බුදුබණ අවශ්‍ය නැහැ එකතු කරන්න, බුද්ධ අවවාදය අවශ්‍යයි බැහැර කරන්න. එහෙනම් බුද්ධ අවවාදය හමු වෙනවා කියන්නේ බැහැර කරන පාර හමු වෙනවා. ඔබ හිතනවාද මේ එකතු කරපු දේවල් බැහැර කරන තැනක් කොහේ හරි තියෙයි කියලා? එහෙනම් මේ බුද්ධ වචනේ වැරදි. මනුස්ස පටිලාභෝච සද්දම්මස්ස දේශනා අලං වායමිතුන් තත්ත. මනුස්ස ප්‍රතිලාභය ලදා සදහම් හමුුණාම එහිදී උත්සාහ කරන්න සුදුසුයි. බලන්න. ලෝකේ ජීවත් වෙන්නට, ලෝකේ තියෙන රූප ශබ්ද ගන්ධ රස හඳුනා ගන්නට ඔබේ ඇස කන නාසය දිවකය නම් වූ ద్వාර උදව් කරගෙන ඒවා ආශ්‍රයෙන් ඔබේ සිත පිහිටන විට මේ දොරවල් හයම පිහිටන්නේ සිත. ඒ දොරවල් හය සිතට තමයි චක්කු විඤ්ඤාණ, සෝත විඤ්ඤාණ, ගාන විඤ්ඤාණ, જીවහා විඤ්ඤාණ, කාය විඤ්ඤාණ, මනෝ විඤ්ඤාණ කියලා නමක් තියලා තියෙන්නේ. නමුත් ඒ මොහොතේ ඒ පහළ වෙන එක තුළ ඔබේ සීමාව අමතක කරනවා. තදාගත විසින් නොදාලා වූ මාර්ගයක් තුළට ඔබ ප්‍රවිෂ්ඨ වෙනවා. අනේ නොදාලා වූ මාර්ගයට ප්‍රවිෂ්ඨ වීම සාවද්‍ය භාවිතය ඔබට දුක් ගෙනත් දෙනවා. ඇරුණාම සාවද්‍ය භාවිතය කියන්නේ වැරදි භාවිතය කියන එක ලෝකෙ දුක් නෙවෙයි. ලෝක කියන පදේ ලෝකෝ දුක්ඛෝ කියලා සඳහන් කරනවා. නමුත් ලෝක කියන පදේ යොදලා තියෙන අන්තිමට පංච උපාදානස්කන්ධයට.
ඒ ලෝක කියන පදේ පංච උපාදානස්කන්ධ කියලා දන්නේ නැත්නම් ලෝකේ දුකයි කියලා කතා කරොත් ඒ වැරදි. ඒ ලෝක පදේ දුකටමයි තියෙන්නේ. ලෝකස්ස සමුදයංච අත්තගමංච දේසිස්සාමි. ඒකයි දුකත් හේතුවත් නැතිව තනත් මාර්ගයක් දේශනා කරන්නේ. අන්න මේ ලෝකේ ජීවත් වෙන්න ගියාපම මේ බාහිර ලෝකේ ජීවත් වෙන්න ගියාම ස්කන්ධ ලෝකේ වරදින්නේ කොහොමද? එය අනාගතයකට හේතු තබමින් ඔබට සසරක් හදා දීම ආරම්භ කරනවා. ඔබ ඉන්නවා තියෙන සසරේ යනවාද? ඔබ මේ පංචස්කන්ධ කියන ධර්මතාවයට උපාදාන නම් වරදකසු කරගීමෙන් යන්න සසරක් හදා ගන්නවද කියන එක ත්‍රිපිටකයේ හොඳට තියෙනවා. ඔබ ඔබේ අවබෝධයේ බවට පත් කරගන්න. සසර හදන්න බුදුබණ දැනගන්න ඕන නෑ. ඕනෑම කෙනෙකුට ඕනෑම රටක ඕනෑම ජාතියක ඉපදී ඕනෑම දෙයක් කරමින් පවේ උපාදානය තුළින් පිනේ උපාදානය තුළින් දුර්ලභයයි සඳහන් වෙන්නා වූ ධානය උපාදානය තුළින් සසර හදන්න පුළුවනි. පව තුළින් හැදෙනවා නෙමෙයි, පින තුළින් හැදෙනවා නෙමෙයි, උපාදානය තුළින් හැදෙනවා. පව පින ධානය කියන එක මේ ආකාර තුනේ තියෙනා වූ විපාක අනුව බෙදපු කාරණයක්. ත්‍රිවිධාකාර ප්‍රතිඵල ලැබෙන නිසා. ඒ නිසා ඒක ඊට එහාට ගියාපම පාපේ බවට පත් වෙන්නේ පව පමණක් නෙවෙයි. ඒ තුනේම පවතින උපාදානයේ පාපේ බවට පත් වෙනවා. දැන් උපාදානප්පන්දා දුක්ඛ, උපාදානයේ පාපයයි, උපාදානෙන් මිදීම කුසලයයි. උපාදානයේ අකුසලයයි, උපාදානෙන් මිදීම කුසලයයි. අන්න දැනගත යුතු සියුම් දේ ටික. දැන් මේ සියුම් දේ තුල ජීවත් වෙනවා කියන එක නෙවෙයි මේ මොහොතේ ජීවත් වෙනවායි කියලා කියන්නේ. අවදි වූ තැන් පටන් ඔබට මුණ ගැහෙනවා හැම දෙයක්ම. ඔබ ඒ මොහොතේ තමයි ජීවත් වෙන්නේ. ඒ මොහොතේ හමු වෙන පද්දරට අදාළ අරමුණක් සමග නැත්නම් මනෝදාරික අරමුණක් තමයි. නමුත් ඒ මොහොතේ ජීවත් වෙන්න ඔබට බාධා කරන කෙනෙක් ඉන්නවා. සංගවී සිට පහර දෙන්නා වූ ගරිල්ලන්සේ ළමා කල පටන් භාවිතා කොට චිත්තාභ්‍යන්තරයේ සැඟවූවා වූ බලවේගයක්. මේ මොහොතට ඔබ පාලනය කරන කේන්ද්‍රස්ථානය බවට පත් වෙලා ඔබ රූකඩයක් බවට පත් වෙනවා. ඔබ හිතනවා ඔබයි මේ වැඩ කටයුතු කරන්නේ කියලා. නෑ. මේ සමාජයේ මිනිස්සෙක් ලෝභයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් කටයුතු කරද්දී යම් මොහොතක ඔහුව මෙහෙවනු ලබන්නේ ඔහු විසින් නොව ඔහු චිත්තාභ්‍යන්තරගත කරන ලද්දා වූ මායාට අයිති ත්‍රිවිධ විතර්ක නැමැති බලවේගය විසින්. මෙයාට අහු වුණාම ගොඩ එන්න බෑ. ගොඩ එන්න බෑ පමණක් නෙවෙයි මෙයා අපිව මෙහෙවන්න කියලා බොහෝ දෙනා දන්නෙත් නෑ. මෙයාව සිතේ රෝපණය කරන, පෝෂණය කරන ඊට පස්සේ ඉගෙනගෙන ධනවත් වෙලා නිල බල කොළ බල අරගෙන කෝටිපති වෙලා යාන වාහන අරගෙන දැන් හිතන් ඉන්නවා සැපසේ ජීවත් වෙන්න පුළුවන් නේ කියලා. නමුත් මේ හැමෝම මෙහෙවන්නේ මේ තුන් දෙනා නම් ඔවුන්ට ඕන දේවල් කරන්න දෙන්නේ නැහැ. ඒ හැම ශේස්ත්‍රයක්ම අවුල් කරනවා. ඔබ සියුම්ම දර්ශනය කරගන්න. සුන්දර වූ විවාහ ජීවිතය අවුල් කරන්නේ බිරිඳ හෝ සැමියා විසින් නොව තුන් දෙනාගේ හිතේ තියෙන ත්‍රිවිධ විතර්කයේ විසින් කියලා. සුන්දර වූ සහෝදරත්වයේ බිඳ දමන්නේ ඔවුන් විසින් නොව රජයන්නා වූ බලවත් වෙන්නා වූ ත්‍රිවිධ විතර්කයේ විසින් කියලා. සුන්දර සම්බන්ධතා සියල්ල අසුන්දර කරන්නේ මේ ඔබ තුළ රින්ගන්නා වූ මේ සතුරන් තුන් දෙනා ඔබ මෙහෙවන්න පටන් ගත්තම කියලා. ඔබ හිතනවාද? ත්‍රිවිධ විතර්කය හඳුනා නොගත් ජීවිතයක කොතන හරි ඔය කියන්නා වූ ගැටුම් රහිත 100% සුන්දර ජීවිතයක් හමු වෙයි කියලා? යම් යම් මට්ටමින් දරා ගැනීම, පාලනය කර ගැනීම හැකියාව තුළ, ගැළපීම තුළ අවම වෙන්න පුළුවන්. අම්මලා තාත්තලා ගුරුවරු හැමෝම එකතු වෙලා පෘථග්ජන සමාජයට දරුවෝ තල්ලු කරනවා කියලා කියන්නේ දුකට දානවා කියන එක කවුද තේරුම් ගන්නෙ? අර
කඩා ගන්න බැරි මිදිපොකරට නරියවුඩ පැන්නා වගේ ලබා ගන්න බැරි තත්ත්වයකට යන්න අභිවෘද්ධීන් පස ප්‍රගතිය පිටපස ලුහු බඳින්නට අධ්‍යාපනය කියන කාරණය ඔස්සේ තරගකාරීත්වයට ප්‍රවිෂ්ඨ කරලා ආයෙත් ත්‍රිවිධ විතර්ක බලවත් කරනවා. ඒක තුළ සුන්දර දරුවන් අන්තිමට මව්පියන්ටම අසුන්දර වෙනවා. සුන්දර මව්පියන් දරුවන්ටම අසුන්දර වෙනවා. මේ පරතරය ලෝකයේ දුක මවන බව, මිනිසාට දුක් ගෙනත් දෙන බව ඔබේ සොයා ගැනීම නොව බුදුරජාණන් වහන්සේගේ සොයා ගැනීමයි. මේ ලෙඩේට ප්‍රතිකාර මිනිසුන්ට දෙන එක තමයි බුදුවරයා වෛද්‍යවරයෙක් බවට පත් වුණේ සත්හට වන බවදුකට වේදානන්ද. ඔබ ඉතින් මේ ඔබ තුළ සිදුවෙන්නා වූ මේ විපර්යාසය තේරුම් ගන්නට බුදුනුයි ධර්මයයි සංඝයයි පිළිමෙකුයි බණපතකුයි සීවරකුයි කියලා හිතාගෙන පූජනීය ස්ථානක ඉඳලා වඳින්න පටන් ගන්නවා. ඔබට තෙරුවන් වඳින්න තෙරුණම සරණ යන්න තේරෙන්නේ නැහැ. තෙරුවන් වැඳීම ආමිෂ පූජාවක්. හොඳ දෙයක්. තෙරුවන් සරණ යාම ප්‍රතිපත්ති පූජාවක්. දෙකක් ඔක දන්නේ නැහැ. තෙරුවන් කියවන එක තවත් වැඩක්. තෙරුවන් සරණ කියවන එක. දැන් මේ ඒකකයේ තුල කරුණු දෙකයි සිද්ධ වෙන්නේ. මේ ඔබේ ඇස තුල කන තුල නාසය තුල මේ මොහොතට පහළ වෙන මේ ඒකකයේ තුල කරුණු දෙකයි සිද්ධ වෙන්නේ. ඔබ එහි පළපුරුද්ද පරිදි ඇලෙමින් ගැටෙමින් මුලා වෙමින් එකතු වෙනවා එකට. බාර ගන්නවා. මමත්වෙන් ගන්නවා. දැන් සිද්ධිය හමාර වෙනවා. ඔබ කොතරම් කැමති වුණත් කොතරම් අකමැති වුණත් ඔබට ඒක තියන්න බෑ සිද්ධිය හටගෙන හමාර වීම ඊට දී තිබෙනා වූ සීමිත අයිතිය. ඔබට එයින් සෑහීමටපත් වෙන්න බෑ. ඔබෙහි රුචිකත්වයට ඇලීමත් අරුචිකත්වයට ගැටීමත් කියනා වූ වරදක් මේකට එකතු කරනවා. මේ වරද විසින් ඔබට නිර්වශේෂ නිරෝධය ලබා දෙන්නේ නැහැ. අවශේෂ නිරෝධය ලබා දෙනවා. හේතු ඉතුරු නොකරමින් අවසන් කිරීම ලබා දෙන්නේ අනාගත ඵලයක් සඳහා හේතු ඉතුරු කරමින් අවසන් කිරීම ඔබට ලබා දෙනවා. මේක පමාව කියලා ඔබ පිළිගන්නවද? පව තුළ පින තුළ ධානය තුළ උපාදානය නැමැති පමාව තුළින් සසර හදන බව. පවේ පිනේ වරද්දක් නෙමෙයි උපාදානය නැමැති පමාව විසින් සසර හදන බව ඔබ දන්නවද? ඔබ මේ පිළිබඳව නොදන්නා තාක්කල් භවගාමීකේ නරකය හොඳ නෑ කරන්න එපා කියලා හොඳ එක හොඳයි කරන්න කියන තේමාවක් තුළ හිර වෙනවා. නමුත් තථාගතයන් වහන්සේගේ දේශනාව භවගාමීත්වයේ නරකයි භව නිරෝධගාමීත්වයේ හොඳයි. ඒ දෙක නේද දැනගන්න ඕන. ඒක නේද ඔබ ඊට පස්සේ සංසාරයේ කලේ භවගාමීත්වය දැන් කරන්න ඕන භව නිරෝධගාමීත්වය. සංසාරයේ කලේ අල්ලා ගැනීමෙන් සසරට බැඳීම, අල්ලා ගැනීමෙන් තැවුල සකස් කරන එක. දැන් කරන්න ඕනේ අල්ලා නොගැනීම. එපමණයි නේද සියුම් දේ. තිබෙනවද ත්‍රිපිටකේ එහෙම? කරන්න ඕනේ එපමණයි කියලා තිබෙනවා. උපාදා පරිත්තස්සනං චෝ බික්ඛවේ දේසිස්සාමි අනුපාදා පරිත්තස්සනං. මහණනි අල්ලා ගැනීමෙන් තැවුල, අල්ලා නොගැනීමෙන් තැවුල. ජීවිතය අල්ලා ගැනීම නෙමෙයි. පංචස්කන්ධය පංච උපාදානස්කන්ධය බවට පත් කර ගැනීම අල්ලා ගැනීමයි. මමත්වෙන් ගැනීම. සතර හදන මාවතයි. එනිසා ඒක වචනෙන් කියා කරන්න ඕන කාරණයක් නෙමෙයි. ඒක අර ඒ සඳහා එකතු වීමෙන්, ඇලීමෙන්, මුලාවෙන්, ගැටීමෙන් මුලාවෙන් සිදුවෙන දෙයක්. මේ බලවත් වීම කෙනෙකුට කඩන්න බැරි, එකතු නොවීන්ට බැරි, පාලනය කරන්න බැරි තරම් ඔහුව ඒවා විසින් පාලනය කරන පුද්ගලයෙක් බවට පත් වෙනවා. මෙන්න මෙහෙමයි මේ මිනිස් ජීවිත කාම විතර්කයේ, ව්‍යාපාද විතර්කයේ, විහිංසා විතර්කයේ විසින් පාලනය කරනු ලබන රූකඩ බවට පත් වෙන්නේ. ඔබ අම්බලන්කොට යන්න එපා රූකඩ සම්දර්ශන බලන්න. ඔබ තුල බලන්න. ඔබ මේ මොන විතර්කයේ විසින් ඔබ පාලනය කරන රූකඩයක්ද බලන්න.
දැන් මෙයාට තැන දෙන එක පෘථග්ජන භාවයයි. මෙයාට තැන දෙන එක සසර ඇවිදින පාරයි. මෙයාව අපි මෙහෙවන තාක්කල් අපට සැනසීම ගෙනත් දෙන්නේ නැහැ. මොකද මෙයා තථාගතයන් වහන්සේ නම් කරනු ලබන්නේ අපට අවඩක් සලසන්ට ජීවිතයට එකතු වුණා වූ අන්තරා මලා, අන්තරා සපත්තා, අන්තරා අමිත්තා, අන්තරා පච්චත්තික, අන්තරා වදකා කියන නම් වලින්. ඔන්න දැනගත් යුතු ටික. දැන් මම කියවා නේද? කසල එකතු කරනකොට ගඳ ගන්නවා, කසල බැහැර කරන්න ඕන කියලා. අන්න මේ මොහොතේ මේ එන අදහසට එකතු වී ඔබ ප්‍රතික්‍රියාවක් දක්වන්න ගියොත් ඒක තමයි මේ කසල බැඳෙන නැත්තම් මල බැඳෙන පාර. නමුත් තථාගතයන් වහන්සේ මේ සඳහා අවේරණිත සම්බන්ති අකෝදෙන ජිනේකෝදං අල්ලා නොගැනීමෙන් නොතැවුල කියන පදවලින් නානුසේති නමී ඇති කියන පදවලින් ඔබ මේ මොහොතේ අතීතයෙන් එන දේ සමග වර්තමානයේ එකතුයි අනාගතයක් නොහැදා අතීතයේ ඇවිදින් මෙයන්ට ඉඩ දෙමින් මෙයාගේ බලය ශූන්‍ය කරන්න, මෙයාගේ බලය දුර්වල කරන්න සූදානම් වෙනවා නම් ඔබ දැන් මාර පරාජයට ලෑස්ති. ඔබ මරු සමග සටනට යන කෙනෙක්. පෘථග්ජන පුද්ගලයා මරුට පරදින කෙනෙක්, ආර්ය පුද්ගලයා මරු සමග සටන් කොට මරුවා පරාජය කරන කෙනෙක්. සටන් භූමියේ වර්තමාන ස්කන්ධ පංචකය. මරුවාගේ අවිය කාම විතර්කය, ව්‍යාපාද විතර්කය, විහිංසා විතර්කය. ඔබට බුදුන් වහන්සේ දෙන අවිය සතිය. සතිය උදව් කරගෙන එකතු නොවි ඔහුට බැහැර වෙන්නට කියන්න. සතිය පුංචි නෑ, සතිය දියුණු කරන්න වෙනවා. හින්දා සති ධම්මවිචේ විරේපීති පස්සක්දී සති ඉන්ද්‍රිය, සති බල, සති සම්පොඥංග, සම්මා සති ඒ වැඩෙන හැටි පෙන්වන්නේ. මේ මෝඩකමට එකතු නොවෙන්නට දියුණු කරන්නා වූ සතිය දැනගත යුතු ධර්මයයි, එකම ධර්මය. ඔන්න අප්පම්පි සුත්වාන ධම්මං කායේන පස්සති ටිකක් අහලා මේ මොහොතේ මේ වේදනා සංඥා සංකාර පහට එකතු වීම, උපාදානයේ එකතු වීම, පැවැත්ම, එකතු නොවීම, උපාදානෙන් මිදීම, එකතු නොවීම ධර්මයේ දැරීමයි. එකතු වීමෙන් සසරට යන්නා නම් එකතු නොවීමෙන් වර්තමානයේ ඔස්සේ අනාගතයක් නොහදනකොට ධර්මයට පැමිණෙනවා. යලි යලිත් නැවත නැවතත්. එක සැරයකින් ඉවර නෑ. ඒකට තමයි අනුපස්සී විහෙරති. නැවත නැවතත් බලමින් වාසය කරන්න. මේ ජීවිතේ එක සැරේ, ලබන ජීවිතේ එක සැරේ කියලා බලන්න එපා. අවදි වූ තැන් පටන් නින්දට යන්තර උදා වෙන හැම මොහොතක් පාසාම. නැවත නැවතත් ඇස් දෙකෙන් බලමින් නෙමෙයි, නුවණින් බලමින්. කවුරු දෙසද? ඔබ දෙස නෙවෙයි. බාහිර දේවල් දෙස නෑ. බාහිර දේවල් වලින් අවශ්‍ය දේවල් හඳුනා ගන්න වෙනවා. ඒවා සමග සම්බන්ධතාව පවත්වන චිත්තාභ්‍යන්තර තිබී එන්නා වූ කාම විතර්කයේ, ව්‍යාපාද විතර්කයේ, විහිංසා විතර්කයේ දෙස බලමින් ඔහුට බලය පවරන්න නැතුව ඔහුගේ බලය දුර්වල කරමින් වාසය කරන්න. බලන්න ත්‍රිපිටකයේ කියවලා එහෙම තියනවද නැද්ද කියලා 25ක 35ක විතර. පාන සංඥා කියන වචනය යටතේදී. ඒ පිරිතක් වශයෙන් කියව කාලේ මරන්න නැතුව ඒ පොඩි දෙයක් වශයෙන් වර්තමාන මොහොතේ ප්‍රායෝගික ක්‍රියාත්මක දෙයක් බවට තේරුම් අරගෙන ඔබට පැවරී තිබෙනා වූ යහපත් ජීවිතය ගත කරමින් අන් අයට නොදැනෙන රහසිගත ප්‍රතිපදාවක දෙන්න මේක. එකතු වීම පේනවා. මොකද ප්‍රතික්‍රියා දක්වන්න යනවා. ඕන කෙනෙක් එකතු වෙන ඕනෑම පුද්ගලයෙක් ප්‍රතික්‍රියා දක්වන්න යනවා. එකතු නොවන පුද්ගලයා නිහඬ වෙනවා. එහෙම නිහඬ වෙන අය දැකපුවම කොහොමද එහෙම ඉන්න කියලා අහන අයත් ඉන්නවා. ඒක මට මේ වචනේ සිංහලට ඉච්චර පැහැදිලි වචනයක් ගන්න බෑ. නෝන්ජල් කියන අර්ථයක් මට තේරෙන්නේ. නැත්නම් නුනුවණකමක්, නැත්නම් නිකන් පෞරුෂත්වෙන් මදකමක් වශයෙන් දකින්න පුළුවෙනි. නෑ. කාගන්න සුනකින්නත් පුළුවන්නේ. ලොකු නුවණක් ඕන නෑනේ. කාගන ජයග්‍රහණය කරන සුනකින්නත් පුළුවන්. නමුත්
දරාගෙන අවසන් කරන්න විශාල පෞරුෂත්වයක් ඕන. ඒකයි සැබෑ පෞරුෂත්වය. ඇඟට පතර හයිය තිබුණක ගහගෙන බැනගෙන කපා කරනකොට වීරකමක් කියලා ඔබ හිතයි. නෑ ඉතින් ඒක කෙලෙස් අසගවීමක් නේ. ඒකේ පෞරුෂත්වේ නෑ. අරක සැබෑ පෞරුෂත්වයක්. තථාගතයන් වහන්සේ දකින්නේ මෙන්න මේ අය වීරයන් විදිහට. එනිසා තථාගතයන් වහන්සේ ලෝට පහළ වෙලා භික්ෂුව තුළ භික්ෂුණිය තුළ උපාසකතුමා තුළ උපාසිකා තුළ මරු පරාජය කරන වීරයන් බිහි කළා. ඒක අතීතයට ගොස් අවලංගුණ සුන්දර සිහිනයක් ඉන්පසු අක්‍රිය දෙයක් කියලා හිතන්න එපා. අක්‍රිය කාල තියෙන්නේ නැති. නමුත් අනුගමනීය ප්‍රතිපදාව මතුවන ගමන්ම එක සක්‍රිය කාලයක් වෙනවා. එතකොට වර්තමානයේත් මේ වීරයන් මරු සමග සටන් කර මරු පරද්දවන්නා වූ වීරයන් භික්ෂුව තුළ භික්ෂුණිය තුළ උපාසකය තුළ උපාසිකාව තුළ බිහි විය යුතු යුගයක්. ඒ ඔබේ කාර්යභාරයයි. ඒ සඳහා දැනගත යුතු ටික දැනගන්න. ටිකයි දැනගන්න ඕන. ඒක තමයි මම මේ ගාථාව තුලින් දුටු දේ. ඒක මා දකිනවා. ශාසන ඉතිහාසය තුළ. ස්වකීය ජීවිතය ජයගත්තා වූ මේ අහිංසකින් සුනීත සෝපාකයනේ මහ විශාල දෙයක් දැනගත්ත අය නෙවෙයි. පසු කාලීනව ඔය මහා ධර්මදරයන් විසින් ලියන විශාල ග්‍රන්ථ සියල්ල තිබුණෙත් නැහැ, දැනගන්න ඕනෙත් නැහැ. නාලන්දා වික්‍රමශිලා ජගද්දලා විශ්වවිද්‍යාල තුළ පහළ වුණා වූ වියතුන් කුශාග්‍ර බුද්ධිමතුන් එන මහා විශාල පොත්පත් ගැන අපි කතා කරනවා. මේ සිද්ධීන් හැමදේ මම දකින්නේ මේ සියල්ල බහුසුත මහන් තත්ත්වයේ බවයි. බහුසුත බවෙන් මහත් තත්ත්වයටපත්. නමුත් ඒක අවශ්‍ය නැහැ. ඒ නිසා ඔබට තථාගතයන් වහන්සේ වදාළ පුංචි දෙයක් ඔබ තුළ ක්‍රියාත්මක වෙන ආකාරය තේරුම් ගන්න. තථාගතයන් වහන්සේ හමු නොවන තාක් කල් මේකේ වැරදි පැත්තේ ඔබ හිටිය බව තේරුම් ගන්න. දැන් ඔබට හදන්න තියෙන බව තේරුම් ගන්න. බණවලින් කියන්නේ මෙන්න මේක කරන්න කියලා. මේ සමාජයේ බණවලින් නමක් කරන්න කියනවා කියන එක තේරුම් ගන්න කී දෙනාද ඉන්නේ? අහලා සාදු කියන අය, අහලා ගෙදර යන අය, අහලා පින් සිද්ධ කරගන්න අය වරුණාම. තේමාව වෙනස් කරගන්න. අසා අනුගමනය කරන්න. සුනාත ධාරේත. දැන් මේ වර්තමාන ස්කන්ධ පංචකයට එකතු නොමින් අනාගත ඵල උපදින්න නැති වෙන්න අතහරිනවා නම් දැන් මෙතන ධර්මයේ දරනවා. නැවත නැවතත් ඔබට ධර්මයේ දරන්න පුළුවන් වෙනවා. අන්නේසේ ඔබේ වර්තමාන ස්කන්ධ පංචකේ උපාදානස්කන්ධයක් බවට පත් කරගන්න නැතුව අතීතයෙන් එන දේ ආපමණින්ම අතහැර දමමින් ධර්මයට පැමිණෙන ධර්මයේ දරන්නයි බවට පත් වෙන්නට මෙම කරුණු පැහැදිලි කිරීම උපනිශ්‍රේ වේවා හේතු ආසනාව වේවායි කියන සුභාශිංසනයේ ප්‍රාර්ථනා කරමින් මම ධර්මානුශාසනාව මෙතකින් අවසන් කරනු ලබනවා. අනුග්‍රහය. දායකත්වයේ දරන අයගේ 54 වන විවාහ සංවත්සරය වෙනුවෙන් ධර්ම ශ්‍රවණය කිරීමට කැමැති සමදෙනා වෙත පිරිනමන ධර්ම දානයක් වශයෙන් මෙම උතුම් ධර්ම දේශනාව සිදු කරනු ලබනවා. ස්තුති. උපහාරයක් වේවා. අන්න එහෙමයි හිතන්න ඕන. තමන්ට අදාළව හැත අපහාපත් දවසදී ලෝට වැඩක්. මේ මාතෘකාව දැකලාමයි මම මේ කෙටි දෙයක් වශයෙන් මේ ගාථාව තෝරගත්තේ. අරමුණ ගෞරවනීය දේශකයන් වහන්සේට තව තවත් ලෝක සත්‍යයේ විමුක්තිය වෙනුවෙන් මෙවන් ශාසන කටයුතු කිරීමට අවශ්‍ය ශක්තිය ධෛර්ය නිදුක් නිරෝගී සුවපත් ලාභ ලැබේවායි ප්‍රාර්ථනා කරමු. සවන් දුන්න ඔබට ධම්මස පැහැදේවා. අනුග්‍රහක බවතුන්ටත් මේ අනුගමනීය ප්‍රතිපදාව තුළ ඉහාත්ම වශයෙන්ම දුක්ඛ නිරෝධය හමු වෙවා යන්න මගේද ප්‍රාර්ථනයයි. සබ්බීතිය වජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ බවත් අන්තරායෝ සුඛී දීඝායුකෝ භව. සෑම දිනාටම තෙරුවන් සරණයි. දේශක්ඛයෝ